නමෝ බුද්ධාය. යොන්දහම් වැඩස්ථානත් එක්ක තමයි පින්වන්ත ඔබ අපි මේ විදිහට සජීවීව මුණ ගැහෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේත් ලක්විරු ගුවන්විදුලිය ඔස්සේත්. කල්යාණ මිත්‍රත්වය කියන්නේ අපේ ජීවිතයට ලැබෙන පරම ලාභයක්, පරම භාග්යක්. ඒ උතුම් සැපත අපේ ජීවිතේ ලැබෙන නිසා ජීවිතයේ හරි වැරද්ද තේරුම් ගන්න අපිට පුළුවන්. ඉතින් දහම තුළින් ඒ රැකවරණය අපිට ලැබෙනවා. පින්වන්ත මහා සංඝරත්නය අපිට දහම කියා දෙනවා. ඉතින් අද දවසේ යොන් දහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සමගනුත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේ පළමුවෙන් බොහොම ගෞරවයෙන් අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ වැඩසටහන් සියල්ලක්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ විකාශනය කරන්න. ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරන්න. ඒ වගේම ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශය තුලින් බොහෝ දෙනාගේ හිතසුව පිණිස විකාශනය කරන්න. ප්‍රතිපර දායකත්වයන් එකතු කරන්නේ නොවැම්බර් මාසයේ 8 වෙනිදා 24 වන ජන්මදිනයේ සමරන ඉරාන් විමුක්ති දසනායක පොතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව ඇතිව අම්මා තාත්තා වගේම සහෝදරිය ඒ පින්වන්ත පිරිස තමයි දායකත්වයෙන් ලබා දෙන්නේ. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා. ඉදිරි දිනක දායකත්වයෙන් ලබා දෙන ඔබේ ජීවිතයේ විශේෂ දවසක් වෙන්න පුළුවන්. එදිනේ සැමරුම් මේ දිනයන් පුණ්‍යවන්ත විදිහට සමරන්න ඔබට අවස්ථාවක් තමයි මේ සැලසෙන්නේ. මොකද මේ කාලේ සාමාන්‍ය ලොකු පින්කම් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පිරිස සම්බන්ධ කරගෙන. ඉතින් ඔබට පුළුවන් ධර්ම දානමය පින සිද්ධ කරගන්න හැම දානකටම වඩා අග්‍ර පිනක් විදිහට. ඉතින් මේ අවස්ථාව තියෙනවා 071යි 232යි 88යි 87ට තමයි ඔබ කතා කරන්න ඕනේ. 071යි 232යි 88යි 87ට කතා කරලා ඉදිරි වැඩසටහනේ ඔබට දායකත්වය ලබා ගන්න පුළුවන්. එදිනේ මතක් කිරීමත් එක්ක අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි හිතුවසනස අද දවසේදී මේ කතා කරන්න ඕනි කියලා මේ කාලේ මේ ගොඩක්ම ස්වාමින් වහන්සේ තරුණ පිරිස කතා වෙන දෙයක්. දැන් මේ පහුගිය කාල සීමාව විසඳස පහුගිය දවස් කීපය තුල සමාජ මාධ්‍ය මේ අර කාලෙන් කාලට විවිධ රැලි එනෝනේ ස්වයන්නාස විවිධ දේවල් පිළිබඳව ලොකුට කතා කරනවා. එද මේ විදිහට කතා වෙච්ච දෙයක් තමයි ස්වයන්නාස ගොඩක් දුරට මේ තරුණයන් පිරිසක් අතරේ ඇති වුණු යම්කිසි සංවාදයක් පිළිබඳ තොරතුරු අපිට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ඒ හඬපට වගේක් කියන ස්වයන්ස එකතු වෙලා සමාජාචාර මාධ්‍ය විදට සමහරවිට ඒ කාරණාවන් කියන්නත් අපහසුයි ස්වයන්නාස කතා කරන්න අපිට කෙනෙක්ට කියන්න අපහසුයි වෙයි තිබුණ මොන වගේ කාරණාවන්ද කියලා. ඇත්තටම ස්වයන්නාස මේ පොඩි වයසක ඉන්න තරුණ ළමයි මේ විදිහට සහ ජීවිතේ විනාශ කරගන්නවා. ඔවුන්ට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් තමන්ගේ පුද්ගලිකත්වය නැති කරගන්නවා. සමහර මේ දේවල් වෙද්දී සමහරවිට කියන්නේ තමාර දෙනෙක් බයින්න පුළුවන් සයන්ස මේක මේ සමාජ ජාල මාධ්‍ය වැඩක් නැහැ. මේක පරිකරම විනාශයක්මයි වෙන්නේ. එහෙමත් නැතිව සයන්ස අපි දකිනවා සමහරවිට මේ යහපතට යොද වෙන අවස්ථාවන් දැන් අපි මේ වැඩසටහනත් සයන්ස මේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නරඹන්න පුළුවන්. ඒතර සයන්ස මේ සත්පුරුෂ කටයුතු පවා බොහෝමයක් මේ වගේ සිදු වෙනවා. ඉතින් සයන්ස කොහොමද මේ සමාජ මාධ්‍ය සමාජ ජාල මේ අපි යහපත් විදිහට පාවිච්චි කරන්නේ මේකේ මේ අන්තයට යන්නේ නැතිව සයන්ස නිවැරදි විදිහට භාවිත කරන්නේ කොහොමද කියන එකේ සිහි පිටුව ගන්නේ කොහොමද කියලා ධර්මයෙන් අපිට පිළිසරණක් ධර්මයෙන් අපිට උපදේශයක් ඔබ වහන්සේකින් බලාපොරොත්තු වෙන අවසරය ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් දරුවනි, දැන් සාමාන්‍ය ලෝකේ ඕනම දෙයක් නිපදවද්දී ඒකේ යහපත් පැත්ත බලලා තමයි නිපදවන්නේ. එහෙමයි. නමුත් මිනිස්යාගේ ස්වභාවය තමයි මේ රාග දේශ මොහ තියෙනවා. එහෙමයි. එතකොට හැමතිස්සෙම කොච්චර හොඳ දෙයක් හැදුවත් රාගයේ තියෙන මනුස්සයා ඒකෙන් රාගයෙන්ට අදාළව යමක් ඒකෙන් කරන්න පුළුවන්ද? ද්වේෂයෙන් යම් දෙයක් කරන්න පුළුවන්ද? මුලාවෙන් යම් දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්නේ. දැන් හිතමු දැන් භාග්‍යතුන් වහන්සේ පවා මේ අපිට සිල්පද පනවලා තියෙනවා. එතකොට සිල්පද භාග්‍යතුන් වහන්සේ පැනෙව්වට පස්සේ ශ්‍රාවකයා කරන්නේ මනාවකට හික්මෙන්ඩ බලන එකයි. නමුත් හික්මෙන්ඩ දුෂ්කර ජනයා බලනවා කොතනින්ද මේ සිල්පදේ හිලක් තියෙන්නේ. එහෙම නෑ. දැන් ඔය ඉස්සර තිබුණා මේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියලා මද පමණට ගත්තට කමන්න ඕනේ හිලක් හදා ගන්නවා. එතකොට චුට්ටක් බිව්වට කමන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළේ මත්පැන් එකකට මේ තනකොළ ගහක් දාලා ඒ තනකොළ ගහේ අග තැවරුණ බිඳුවක් තරම් දිවේ තිබ්බත් සිල්පදේ කැඩෙනවා කියලා. එතකොට ඒ තරම් සිදුරු වහලත් භාග්‍යතුන් සිල්පද පනවල තියෙද්දී හිස් පුරුෂයන් ලෝකයේ ගුණෙන් හීන අය මේ රාග දේශ මොහ තියෙන ලාමක සත්‍යය බලන්නේ මොකද්ද? ඒකෙනුත් රිංගල යන්නයි. එතකොට හිතමු දැන් අද මාධ්‍ය හදලා තියෙන එකෙන් ලෝකේ ලොකු පහසුවක් ලබනවා. එහෙමයි. එතකොට ඒ මාධ්‍යම් පාවිච්චි කරලා අපි මේ ධර්මයේ දෙන්නේ. දැන් YouTube එක හරහා, Facebook එක හරහා, WhatsApp හරහා, Viber හරහා
නොයෙක් විදිහට මේ පින්කම් දැනුම් දීම් ඊට පස්සේ රූපවාහිනී වැඩසටහන් Facebook live YouTube live මේවා දකිනවා. එතකොට ඒකෙන් අපි කොච්චර යහපත ගන්නවද? දැන් හොඳම උදාහරණයක් තමයි මේ කොරෝනා කාලේ. සමහර යුනිවර්සිටි වල දරුවන්ට ඔන්ලයින් තමයි ක්ලාසස් කළේ. එහෙමයි. සමහර ටියුෂන් ගුරුවරු ළමයින්ට ඔන්ලයින් තමයි ක්ලාසස් කරේ. එහෙමයි සර්. සමහර ඉස්කෝල ගුරුවරු ළමයින්ට ඔන්ලයින් තමයි ක්ලාසස් කළේ. එතකොට එච්චර යහපතක් තියෙනවා. නමුත් මේ සත්‍යයේ රාග දේශ මොහ නිසා මේකින් ලාමක කෙනා සිහිය පිහිටි නැති කෙනා රාගෙන් හිත යට වුණාට පස්සේ කරන දේ කියන දේ හිතන දේ එයාවත් දන්නේ නැහැ. දැන් අද අපි මේ කතා කරපු සූත්‍රයත් හරි වටිනවා. තමන් හැම තිස්සෙම කයින් වචනින් සිතින් යමක් කරන්න කලින් හිතලා බලන්න ඕනේ. එහෙමයි සර්. ළඟට ගොඩාක් තියෙන එකක් තමයි මේ දරුවෝ පරිණත වෙන්න කලින් මේව පාවිච්චි කරන එක. එහෙමයි. දැන් ඔය අපි සාමාන්‍ය කියන්නේ වඳුරාට දැලිපියා වුණා වගේ කියලා. ඔය අපේ සිංහල භාෂාවේ කතාවක් තියෙනවා. ඒතකොට වඳුරා කියන සතා හරි ලෝල ජාතිකයි. පොඩ්ඩට කලබල වෙන මේ එහෙට මෙහෙට දුව පනින ඇත්තක් හොයාගන්න බැරි මේ එහෙම සත්වයක්. ඒකට එහෙම කෙනෙකුට දැලිපියක් අහුවෙනවා. පරිණත නැති. එතකොට මේ දැලිපියෙන් හොඳ දේවල් කරන්න පුළුවන්, කැසරවුල් බා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ හොඳ දේවල් කරන්නත් පුළුවන් ඒකෙන්. නමුත් අර ලාමක කෙනෙකුට ගේ අතට ඒක හම්බෙච්ච නිසා ඒ ලාමක පුද්ගලයාගෙන් අනතුරු කරගන්නවා. එතකොට වයසින් මොහුකුරා ගියපු නැති ධර්මය අධර්මයේ වෙන් කළ අඳුන ගන්න බැරි සාමාන්‍ය යෝන් මේ බවට පා තියෙන දරුවෝ සමහරට අවුරුදු 15 16 17 18 වගේ මේ සමහරට විශ්වවිද්‍යාල වලටත් ගිහිල්ලා නැති දරුවෝ මේ මාධ්‍ය පාවිච්චි කරනවා. එතකොට දැන් සමහර දැන් මාධ්‍ය හරහා සමහර ඔය වයසේම දරුවෝ ඉන්නවා ගොඩාක් self studies කරනවා. දැන් ඔය අපි දන්න දරුවෝ ඉන්නවා ඒ දරුවන් මේ ඔය රොබෝටික් තාක්ෂණේ ඒවා ඉගෙන ගන්නවා YouTube හරහා. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, නොයෙකුත් ලැන්ග්වේජස් ඉගෙන ගන්නවා. එතකොට ඒ වගේ ගොඩක් පහසුකම් ගන්නවා. නමුත් ඔය අතරේ මේ ගොඩක් හොඳට මේ ආදායම් වෙන මාර්ගයක් බවට පත් කරගන්නවා. ලෝකේ ධනවතුන් ලංකාවේ ධනවතුන් බවට පත්ලා ඉන්න පුංචි වයසේ. එහෙමයි. එතකොට මේ ඒ වගේ හොඳ පැත්ත තියෙනවා. නමුත් මේ කෙලෙස් වලට යටපත් වෙලා සමහරට ඒකට හේතුව තමයි දැන් අම්මලා මෙයා මේකින් හොඳ දෙයක් කරගන්නේ කියලා ෆෝන් එක අරන් දෙන්නේ. නමුත් ඒ දරුවා ඇසුරු කරන පිරිස කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. සමහර විට මේ පාප මිත්‍රයෝ ඒ අය එක එක ගෲප්ස් තියෙනවා. ධර්මයට යොමු කරන්නේ නැති අධර්මයේ කර අරගෙන යන අපි දන්නේ නැහැ කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් ඒ වගේ ගෲප් වලට මේ පාප මිත්‍රයන් යොමු කරනවා. ඒවා හරහා කවදාවත් Taman දැකලා නැති තමන්ගේ ඇසුරට ඇවිල්ලා නැති, තමන්ට ඥාති සම්බන්ධයක් නැති, පවුලට හිතවත් නැති කෙනෙක් එක්ක අර ගෲප් හරහා සම්බන්ධ වෙනවා. සමහරට පුංචි හිතවත්කමකින් පටන් ගන්නෙ. නමුත් හිමින් සැරේ අර ඇතුලේ තියෙන කෙලෙස් පාප මිත්‍රයා විසින් ස්පර්ශ කරනවා. එතකොට ඒ පැත්තෙන් කෙලෙස් සහගත වචන එනකොට අපි දන්නෙත් නෑ අපේ තියෙන කෙලෙස් ඇවිස්සලා අපි මේ පැත්තෙන් කෙලෙස් සහිත රාගයට අදාළ වචන අපි කතා කරනවා. ද්වේෂයට අදාළ වචන කතා කරනවා. මෝහයට අදාළ වචන කතා කරනවා. ඒක ශ්‍රේෂ්ඨ සම්පන්න මිනිසුන්ට අහන්නත් බෑ. දැන් මාත් ඇහුවේ ඒක. එතකොට ඒව අහන්නත් බෑ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි ඇසුරු කරද්දී තමන් හොඳට තමන් දන්න පරිසරේ ඉන්න කෙනෙක්ද මම මේ ඇසුරු කරන්නේ. මගේ පවුලට හිතවත් කෙනෙක්ද මම මේ ඇසුරු කරන්නේ. මගේ ගුරුවරයෙක් යොමු කරපු පුද්ගලයෙක්ද මම මේ ඇසුරු කරන්නේ කියලා තමන් හොඳට ඇසුරු කරන පුද්ගලයෝ ගැන හොඳ විශ්ලේෂණයක් තමන්ගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳට පුද්ගලයන් ගැන බලන්න ඕනේ මෙයා මගේ නූපන් රාගය උපදවනවද? නූපන් ද්වේෂය උපදවනවද? නූපන් මෝහය උපදවනවද කියලා. එතකොට තමන් ඒක දැනගන්නත් ධර්මය අහලා තියෙන්න ඕනේ. ධර්මය අහන්න නැතුව අපිට බාහිර ක්‍රමයකින් සිහිය උපදව ගන්න දෙයක් නැහැ. ක්‍රමයක් නැහැ. එතකොට ඒ කෙනා කල්පනා කරනවා ධර්මයේ දන්න කෙනා මේ පුද්ගලයා මෙහෙම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කයින් කළොත් කරන්නේ අධර්මික දෙයක්. වචනෙන් කිව්වොත් කියන්නේ අධාර්මික වචනයක්. හිතින් හිතුවොත් හිතන්නේ අධාර්මික සිතුවිල්ලක්. එහෙනම් මේ පුද්ගලයා අසත්පුරුෂයෙක්. කියලා හැබැයි බනින්න යන්නේ. තමන් මොකද කරන්නේ හිමින් සැරේ ඒ කෙනාගෙන් අයින් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වැරදි තියෙන කෙනා ගැන උනත් තරහසිතක් නෙමේ හදාගන්න ඕනේ අනුකම්පාවක්. අනේ මේ කෙනත් සංවර වෙනවා නම් හොඳයි. නැත්තම් ඔබ මොකද කරන්නේ මාධ්‍ය හරහාම අනිත් අයට බනින්න යනවා. ඒක ඕනේ නැහැ. ඔබට ඒ කෙනාගේ නරක පැත්ත පේනවා නම් ඔබ අයින් වෙන එකයි කරන්න ඕනේ. ඊට පස්සේ මේ ලෝකේ
කයින් යහපත් දේවල් කරන, වචනෙන් යහපත් දේවල් කරන, මනසින් යහපත් දේ කරන, සද්ධර්මයේම පවසන, ධර්මයටම අනුග්‍රහ කරන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ලෝකේ ඉන්නවා. ආන්නේ අයගේ ඇසුරට ඔබ යන්න ඕනේ. එතකොට මේ ඇසුරේ ඔබ ඉද්දැද්දී ඔබ ඔය මාධ්‍ය ජාල ෆෝන් එක වේවා, ටැබ් එක වේවා, ලැප්ටොප් එක වේවා, කම්පියුටර් එක වේවා, මේ ඕන දෙයක් පාවිච්චි කරන්න ඔබට නුවණ තියෙනවා. අදාළ දෙයට පාවිච්චි කරනවා. අදාළ නැති දෙයකට ඔබ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ කතා කළොත් හරි පරිස්සමින් තමයි කතා කරන්න ඕනේ. දැන් හිතමු අපි ඒ කතා කරන පුද්ගලයා විශ්වාස කරලා අපි කතා කරන්නේ. ලස්සන ජාතකයක් තියෙනවා මේකට සම්මෝධමාන කියලා. ඒකෙදි මේ පක්ෂීන් පිරිසක් මේ කුරුල්ලු ගහක වහලා ඉන්නවා. මේ ගහ තියෙන්නේ ජලාශයක. දැන් මේ කුරුල්ලු මුලින් මේ පුංචි රංචුවක් හිටියේ කීප දෙනෙක්ගේ. නමුත් මේ ගහ ආරක්ෂිතයි. මේ ද වතුරේ තියෙන නිසා මේ ගහට සර්පයන්ට ආදී වදුරු අඩුයි. කාලයක් යනකොට මේ ගහේ කුරුල්ලු වැඩි වුණා. වැඩි වෙනකොට මොකද උනේ? මේ කුරුල්ලෝ රෑ එළි වෙනකම් මේ ගහේ ඉන්නකොට අර උන්ගේ වසුරු ජරාව අර වතුරට තමයි දාන්නේ. දානකොට මේ විලට අරක් ගත්ත අමනුෂ්‍යෝ හිටියා. අමනුෂ්‍යෝ කල්පනා කළා මේ කුරුල්ලෝ වැඩි වෙලා මේ ජලාශේ ජරාවක් දානවා. මේකෙන් මේ ජලාශය අපිරිසිදු වෙනවා. මේ කුරුල්ලෝ ටික පන්න ගන්න ඕනේ. දැන් මේ කුරුල්ලෝ රෑ ඉන්නවා. දැන් ජලයෙන් තමයි ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. සර්පයෝ එන්නේ නැහැ, සිව්පා සත්තු එන්නේ නැහැ, දෙපායෙත්ති සත්තු එන්නේ නැහැ. අපිට ආරක්ෂිතයි මෙතන කියලා. නමුත් වතුරෙන් ආරක්ෂිතයි කියලා හිතපු තැනින්ම අර විලට අරක් ගත් අමනුෂ්‍යය මොකද කළේ? වතුර ගිනි ගන්න සැලැස්සුවා. දැන් හොඳට තේරුම් ගන්න මේක. එතකොට මොකද උනේ? අර කුරුල්ලෝ කල්පනා කරනවා අහෝ අපි වතුරෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා විශ්වාස කළා. නමුත් අපුව රකී කියලා හිතපු, ගින්න නිවයි කියලා හිතපු වතුරම මෙන්න ගිනි ගන්නවා. දැන් අපි කාවද විශ්වාස කරන්නේ? අපි කාවද විශ්වාස කරන්න කියලා කුරුල්ලෝ ටික අර ගින්නෙන් දැවෙන්න කලින් ඉගිලිලා ඈතට ගියා. ඉතින් ආන්නේ වගේ පින්වත් දරුවනි, ඔබ විශ්වාස කරන කෙනාගෙන්ම සමහරට අනතුරෙන්න පුළුවන්. ඒක නිසා මේ hina වුණ පමණින්, කතා කළ පමණින්, තොඳොල් බස් කියු පමණින් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. තමන්ගේ දෙමව්පියෝ, ඥාතිත මිත්‍රාදීන්, තමන්ගේ ගුරුවරු, කල්යාණ මිත්‍රයන් ආදී පිරිස හැර බාහිරින් එකපාරටම හම්බෙන, එකපාරටම කතා කරන පුද්ගලයන් ගැන ඔබ කල්පනාවෙන් බලන්න. බැහැර කරනවා නෙමෙයි. කල්පනාවි බලන්න. මං විශ්වාස කරන්න ගියොත් මම අමාරු වැටෙන්න පුළුවන්. විශ්වාස කරන තැනින්ම මට අනතුරු වෙන්න පුළුවන්. ගින්න නිවන වතුරම ඇවිලුණා වගේ. දැන් මොකෙන්ද ගින්න නිවන්නේ? ආන්න ඒක නිසා ලෝකේ පුද්ගලයන්ව විශ්වාස කරන්න යාම අද කාලේ අනතුරු සහිතයි. ඒක නිසා තමන් පරිස්සම් වුණොත් තමන්ට මේ ජීවිතෙත් සුවපත් කරගෙන පරලොවත් සුවපත් කරගන්න පුළුවන්. එහෙම සන්නස්ස. ඉතින් අපි සොයන්නස්ස ඒකත් එක්කම දැන් එහෙම යම් කිසි විදිහකින් සොයන්නස්ස ජීවිතේට ප්‍රශ්නයක් වෙලා ජීවිතේ වැරදුණු කෙනෙක් මේ වෙලාව අපිව බලනවා වෙන්න පුළුවන්. වැරදක් කරලා ඉතින් මේ වැරදියෙන්ම සොයන්නස්ස මේ දිගටම පවත්වාගෙන යන්න තුව ජීවිතේ වැරදි හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. එහෙම කෙනෙක්ට සොයන්නස්ස ඒ හිතේ සමහරට තැවුලෙන් ඉන්නව වෙන්න පුළුවන් මේ වෙලාවේ. පහුගිය දේවල් සිහිපත් කර කර. එහෙම කෙනෙක් සොයන්නස්ස නිවැරදි වෙන්න, යහපතට එන්න, තමන්ගේ වැරදි නිවැරදි කරගන්න කොහොමද සොයන්නස්ස ධර්මයෙන් පිට ලැබෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සංවර වෙන මේ ක්‍රම තුනක් තියෙනවා. දැන් සමහර කෙනෙක් මේ අකුසලේ මේ දැන් එයාට වෙලා ඉවරයි. අතීතෙ වෙච්ච එකක්. දැන් එයා කල්පනා කරනවා මගේ අතින් අතීතේ මේ වරදුනා. මේක වරදක්. මේක මට දුක පිණිස පවතින එකක්. මේක මටත් හොඳ නෑ. අනිත් අයටත් හොඳ නෑ. සියලු දෙනාට හොඳ නෑ. නිවන පිණිස පවතින්නේ මගේ කෙලෙස් අවුස්සල දානවා. මගේ කෙලෙස් සංසිඳෙන්නේ නෑ කියලා. අතීත වෙච්ච වැරදි අරබයා එයා සිහි උපදවාගෙන අතීත වැරදි වලින් මුදෙන්න ඕනේ. දැන් හිතමු කෙනෙකුට වැරදුනා. එයා සිහි කරන්න ඕනේ මට මේක දැනුමක් තිබෙත් නෑ, මන් දන්නෙත් නෑ, මම රැවටුණා. නමුත් ආයෙ රැවටෙන්න ඕනේ නෑ. එතකොට එයා වර්තමානයේ කල්පනාවෙන් ඉඳලා අතීතේ වෙච්ච අකුසල වලින් ගැලවෙනවා කියනවා. ඊළඟට කෙනෙක් දැන් වර්තමානයේ යමක් කරද්දී, යමක් කියද්දී, යමක් හිතද්දී එයා වර්තමානෙම ගලපලා බලනවා කියනවා. දැන් මම මේ කියන දේ හරි එකක්ද? දැන් අතීතයේ ආරම්භයයි කලින් සංවර වුණේ. දැන් වර්තමානෙම සංවර වෙන්න බලනවා. එතකොට එයා කල්පනා කරනවා මම දැන් කියන එක හරි එකක්ද?
දැන් කරන දේ හරි දෙයක්ද? හිතන දේ හරි දෙයක්ද කියලා බලනවා. හරි දෙයක් නම් එයා හිතනවා මේක මට හොඳ එකක්. දැන් හරිද කියන එක තේරුම් ගන්න හොඳම නිර්ණායකේ තමයි. දැන් සමහර විට Tamanට හොඳයි ඒක. අනිත් අයට හොඳ නැත්තම් නොකළ යුතුයි. ඒක අකුසල්. ඊළඟට Tamanටත් හොඳයි නම් අනිත් අයටත් හොඳයි නම් සියලු දෙනාටම හොඳයි නම් ඒක කුසල් කියන ගණයට අයිති. ඒතර විමසද්දී ඔක බලන්න ඕනේ. සමහර එක බාහිරට හොඳයි Tamanට අහිත වෙනස පවතිනවා. ඒකත් කුසල් නෙමෙයි. එහෙනම් Tamanටත් මේක හොඳයිද? අනිත් අයටත් මේක හොඳයිද? සියලු දෙනාටම මේක හොඳයිද කියලා විමසලා බලලා තමයි එයා කායික ක්‍රියාව කරන්නේ. දැන් හිතමු අතීතේ වැරදිච්ච කෙනෙක් වර්තමානයේ අඩුපාඩු හදාගන්න වීරියක් ගන්නවා. එයා ඒ වීරිය ගන්න අතරේ එයා වර්තමානයේ කටයුතු කරද්දී ඔන්න ඕක හිතන්න ඕනේ. දැන් අතීතයේ අඩුපාඩු හදාගෙන දැන් කුසලයකට ඇවිල්ලා නමුත් අකුසල් නැත්තටම නැති වෙලා නෙමෙයි. එතකොට දැන් වර්තමානයේ හිතන්න ඕනේ කයින් කරද්දී වචනයක් කතා කරද්දී හිතින් හිතද්දී මේ කරන දේ මට අනිත් අයට සියලු දෙනාට හොඳද කියලා. එහෙන් බලලා නරක දෙයක් නම් Tamanටත් අනුන්ටත් සියලු දෙනාටම නරක දෙයක් නම් ඒක බැහැර කරන්න ඕනේ. ඊළඟට එයා අනාගතේ ආරම්භය. මම දැන් වර්තමානයේ සංවර වෙලා ඉන්නවා. බැරි වෙලාවත් අනාගතේ මට කයින් අසංවරයක් වෙන්න පුළුවන්. වචනෙන් අසංවරයක් වෙන්න පුළුවන්, හිතින් අසංවරයක් වෙන්න පුළුවන්. මං අනාගතයේදී සිහිය පිහිටුව ගන්නවා. අනාගතයේදී නුවණින්ම සලකනවා කියලා වර්තමානයේ අනාගතයේ ආරම්භයත් සිහිය පිහිටුවාගෙන ඉන්නවා. මොකද දැන් වර්තමානයේ ගෙවි ගෙවි අනාගතයට යන්නේ. අනාගතේ වර්තමානයේ වෙනවා. ඒකම අතීතයට යන මොහොතකින්. එතකොට ශ්‍රාවකයා ওই කාල තුන ආරම්භයාම කල්පනා වෙන්න ඕනේ. කියන්නේ පසුතැවෙන්න නෙමෙයි. දැන් බුද්ධ ශාසනයේ අඟුලිමාල රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. විමලා ගණිකාව රහත් මෙහෙණියක් බවට පත් වුණා. අම්බපාලි ගණිකාව මෙහෙණියක් බවට පත් වෙලා අරහත් ස්පර්ශ කළා. ඒකට එහෙම ශාසනයක් මේක. මේ දඩයක්කාරයෝ සුගතිය ගියපු ශාසනයක්. එතකොට මේ වැරදින්න පුළුවන්. හැබැයි වරද හැමදාම කරන එක නෙමෙයි. වරද වරදක් විදියට දැනගෙන වර්තමානයේ සංවර වෙලා තමන්ගේ එතන ඉඳලා ධර්මානුකූලව ජීවිතය ගෙවුවම හරි. එහෙම සන්නස්. ඉතින් ඔබට ජීවිතේ වැරදි වෙන්න පුළුවන් සොයනස් කිව්වා වගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ධර්මයෙන් පිහිට ලබන්න හැකි වෙන්නට කියලා තමයි ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපේ යෝන් දහම් වැඩසටහන මේ හැම බලාපොරොත්තුවක්ම තියෙන්නේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී ඔබේ ජීවිතය යහපත් කරන්න, ඔබේ ජීවිතය සුවපත් කරන්න, හරි වැරද්ද කියලා දෙන්න. අපේ හැමෝටම ජීවිතේ තරුණ කාලේ වරදින්න පුළුවන්. ඉතින් වරදින්න නැති වෙන්න තමයි අපි තවදුරටත් වරදෙහිම් බැඳලා ජීවත් නොවෙන්නට තමයි මේ වැඩසටහන් තුලින් සියල්ලක්ම අපි ඔබට උත්සාහ කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට පුළුවන් ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න Facebook live එකට කමෙන්ට් එකක් විදිහට. ඉතින් මේ විදිහට ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ යොමු කරන ප්‍රශ්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ගොඩක් දිනක් මේ වෙලාවේ අපිට ප්‍රශ්න යොමු කරනවා. ඒ අතරින් අපි කෙනෙකුගේ ප්‍රශ්නයක් පින්වත් ස්වාමීන් වහන්සේ තෝරගන්නවා. ස්වාමීන් මේ ප්‍රශ්නය යොමු කරන්නේ හසින්ත භාග්‍ය ධනංජය. අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ, මම බොහෝ ශ්‍රද්ධාව වඩවා ගැනීමට බහුලව උත්සාහ කරන කෙනෙක්. නමුත් මම සැක බහුල කෙනෙක්. ස්වාමීනි, මම ක්‍රියා කළ යුත්තේ කොහොමද කියලා මට පහදා දෙන්න කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සමය කියන සූත්‍රේ. පින්වත් මහණෙනි, මේ මනෝභාවනීය හිත වඩන, ගුණධර්ම වඩන සංඝයා ඇසුරු කරන්න යන්න සුදුසු කොයි කාලෙද කියලා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේලා දේශනා කළා උදේ දානේ වළඳලා ඉවරුනහම, දවල් දානේ වළඳලා ඉවරුනහම, හවස ගිලම්පසාදී වළඳලා ඉවරුනහම තමයි යන්න හොඳ. එක්ක දිවා විහරණයෙන් පස්සේ යන්න හොඳ. ඔහොම කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ යම් වෙලාවක හිතේ සැක සංකා උපදිනවද? සැපක සංකාම් පවතිනවද? සැක සංකා වලින් හිත යට වෙනවද? ඒ වෙලාවේ තමයි කියන සංඝයා හම්බෙන්න යන්න ඕනේ වෙලාව. එහෙනම් දැන් මේ දරුවා දැන් කියපු හසින්ත මහත්මයා මේ එයා කියනවා එයාගේ ජීවිතේ සැක හට ගන්නවා කියලා. එතකොට එහෙමනම් බහුල වශයෙන් කළ යුත්තේ කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්මයෙන් ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාළේ සැක සංකා උපදින අයනිසෝ මානසිකාරය නිසා. දැන් අපිට අපේ ජීවිතේ ධර්මයේ මානසිකාර වෙනවට වඩා
නොයෙකුත් වෙනත් කරුණු මානසිකාර වෙන්න තියෙන අවස්ථා වැඩි, හිතෙන්න තියෙන අවස්ථා වැඩි. අපේ සිතුවිලි වල බහුල වශයෙන් තියෙන්නේ වෙන වෙන කරුණු. එතකොට අයනිසෝ මානසිකාරේ මුල් වෙලා තමයි සැක සංකා උපදින්නේ. එතකොට එයාට කල්යාණ මිත්‍ර ඇසුරේ වෙන එක තමයි යෝනිසෝ මානසිකාරයට ආහාර. එයාට හිතන්න ඕන දේවල් ධර්මෙන් අහන්න ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අර අශ්‍රද්ධාව මැඩගෙන ආයනිසෝ මානසිකාරෙත් එක්ක අශ්‍රද්ධාව හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහද්දී ඔන්න යෝනිසෝ මානසිකාරෙන් එයාට පුළුවන් ශ්‍රද්ධාව දියුණු කරගන්න. ඊට පස්සේ හොඳම දේ තමයි දහම් පොත්පත් කියවන්න පටන් ගන්න. ඊළඟට ධර්ම දේශන අහන්න පටන් ගන්න. ඊට පස්සේ ටික ටික හරි බුදුරජාණන් වහන්සේ ආරම්භය ගුණ සිහි කරන්න පටන් ගන්න. දැන් ධර්මයේ ආරම්භයත් සැකෙන්න පුළුවන්. ශ්‍රාවකයන් වහන්සේලා ගැනත් සැක උපදින්න පුළුවන්. ඊළඟට සීල සමාධි ප්‍රඥා ආදී නිවන් මඟ ගැන සැකෙන්නත් පුළුවන්. ඔය ඔක්කොටම උත්තරේ තමයි ධර්ම ඉගෙන ගන්න. එතකොට 80000ක් ධර්මස්කන්ධේ තියෙනවා. සූත්‍ර වශයෙන් ගත්තොත් 18,000කට ආසන්න දේශනා තියෙනවා. මේවා ඉගෙන ගන්නකොට සැක සංකා දුරු වෙනවා. එතකොට දැන් ඔය පින්වත් මහත්මයාගේ වැඩ කරන්නේ නීවරණයක් විදියට. නමුත් ඕකම තියෙන භවබන්ධනයක් විදියට. එතකොට සෝතාපන්න ඵලයටපත් වෙනකොට ශ්‍රද්ධාවේ බැස ගන්නවා. ශ්‍රද්ධාවේ බැස ගන්නකොට විචිකිච්ඡාව කියන සංයෝජනෙත් ප්‍රහාණයටපත් වෙලා යනවා. එහෙනම් දැන් මහන්සි වෙන්නේ සැකේ නැති කරන්න නම් කාරණා දෙකකට ඔබ මහන්සි වෙන්න ඕනේ. පළවෙනි එක තමයි විචිකිච්ඡාව කියන නීවරණ නැති කරගන්න. ඊළඟ එක තමයි විචිකිච්ඡාව කියන භව සංයෝජන නැති කරගන්න. ඒක නිසා ඔය විචිකිච්ඡාව නැති කරගන්න ගන්න මහන්සිය අපත යන එක නෙමෙයි. යම් දවසක ශ්‍රද්ධාව ඉස්මතු වෙනවමයි. මොකද යම් වීරියක් තියෙනවනේ. කුසලයට කැමැත්තක් තියෙනවා. දැන් ඉපදුන කුසලේ රැක ගන්න ආසාවක් තියෙනවා. ඒ කුසලයට හානි කරන අකුසලේ ප්‍රහාණය කරගන්නත් කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා උපන් අකුසලේ ප්‍රහාණය කරගන්නත් උපන් කුසලේ රැක ගන්නත් ආසාව තියෙන නිසා කුසල ඡන්දයක් තියෙන නිසා මේ කරුණු කාරණා ටික කරන්න. ඊළඟට හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේ උදෙසා ජීවිතේ පූජා කරන්න. ඊට පස්සේ තමන් අභිමානමත් ශ්‍රාවකෙක් මම බුදුරජාණන් වහන්සේගේ එක වචනයක්වත් අවිශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි හරි. බුදුරජාණන් වහන්සේමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේමයි ශාස්ත්‍රුන් වහන්සේ. මම ශ්‍රාවකයා මං උන්වහන්සේගෙන් අහලා තමයි හැම දෙයක්ම දැනගන්නේ කියන ශ්‍රද්ධාවම හිතන්න. ඊට පස්සේ හැමදාම විජයශ්‍රී ජයශ්‍රී මා බෝධින් වහන්සේට ජීවිතේ පූජා කරන්න. මහසෑ රජාන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. එතකොට ශාස්ත්‍රුන් වහන්සේගේ ආශිර්වාදය ඔබට තියෙයි. ඊට පස්සේ රහතන් වහන්සේලා උදෙසා ජීවිතේ පූජා කරන්න. ධර්මය අහන යම් සත්පුරුෂ ගුරුවරු ඇද්ද? ඒ ගුරුවරු උදෙසා ජීවිතේ කැප කරන්න. එතකොට සත්පුරුෂ ආශ්‍රයයක් තියෙනවා නම්, ඒ ආශිර්වාදයක් තියෙනවා නම්, ශාස්ත්‍රුන් වහන්සේගේ ආශිර්වාදයක් තියෙනවා නම් එයාට පිරිහීමක් නම් වෙන්නේ නැහැ. ජීවනමයි වෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. යොවුන් දහම් වැඩසටහනත් එක්ක ඔබ ශ්‍රෝතා රූපවාහිනිය වගේම ලක්විර ගුවන්විදුලිය සමගින් එකතු වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා යොවුන් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අද දවසේදී අවස්ථාව තියෙනවා Facebook live එකත් එක්ක එකතු වෙලා කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් ඔබට පුළුවන් ඒ විදිහට ඔබේ හිතේ තියෙන ප්‍රශ්න පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න. ස්වාමීන් වහන්සේ අවසරයි තවත් ප්‍රශ්නයක් යොමු කරනවා. මේ ප්‍රශ්න අපිට කියන්නේ නිපුණ සඳ කැලුම් අහන්න පින්නත් ස්වාමීන් වහන්සේ දැන් කලින් කියපු කාරණාවත් එක්කම මම අහලා තියෙනවා රුවන්වැලි මහසෑයට ජීවිතේ පූජා කරන එක ගොඩක් වටිනවා කියලා. කොහොමද එලෙස කරන්නේ යන්න පිළිබඳව කරුණාවෙන් පහදා දෙන්න කියලා පින්නත් ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. ඔව් ඒකෙදි තමන් මහසෑය මළුවට ගිහිල්ලා හොඳට මහසෑයට ශාස්ත්‍රුන් වහන්සේමයි මේ වැඩ ඉන්නේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දෙව්රම් බෙහෙර වැඩ සිටි යම්සේද ඒ මාගේ ශාස්ත්‍රුන් වහන්සේමයි මේ මහසෑයි ඉරදීන් මැවුන ඒ සම්බුද්ධ රූපකය මවාගෙන ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ කියන අදහසින්ම මහසෑයට වත් කරන්න. ඉතින් ඔබට පුළුවන් මල් ආසන පිරිසිදු කරන්න. දැන් මේ කාලවකවානුවේ ඔබට එහෙම කරන්න බැරි වෙයි. නමුත් මේ ඔබට යන්න සුදුසු කාලයක් ආපු ගමන් ඔබට පුළුවන් මහසෑයට ගිහිල්ලා මහසෑයේ මල් ආසන පිරිසිදු කරලා හඳුන් කුරු ආසන පිරිසිදු කරලා මහසෑයේ වතාවත් කරලා ඔක්කොම කරලා ඔබට මල් ආදී පූජා කරලා මහසෑයේදී පිරිත් එහෙම කියලා ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය ආදී භාවනාවක් වඩලා ඊළඟට මහසෑයේ පේසාවලල්ල යටම ඔබගේ සිරස තියලා සිහි කරන්න. ස්වාමිනී මම ආදර සිතින් ඔබ වහන්සේ සරණ ගියා. මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක.
මම කිසිත් නොදනිමි. ඉතින් භාගතුන් වහන්සේගේ සරණම මට ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස මාගේ ජීවිතේ පූජා කරමි. පූජා වේවා කියන අදහසින් පූජා කරන්න. පූජා කරලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මහසෑය ආනුභාව බලෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාව බලෙන් මට මෙලොව පවතින යම්තාක් පීඩ ඇද්ද මේ නොපෙනෙන ලෝකවලින් ඇති යම්තා කරදර පීඩා බාධා ඇද්ද ඒ සියල්ල බුද්ධානුභාවයෙන් දුරු වෙලා යත්වා කියලා ඔබ හිතන්න. මට කුසල් වඩන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ආශිර්වාදය වේවා කියලා ඔබ හිතන්න. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. එමෙසන්නස් මේ ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරන්නේ රශ්විනී රණතුංග අහන පින්නත් ස්වාමීන් වහන්සේ අපි උපතින් රැගෙන එන සියලු අකුසල කර්මයන්ට විපාක විඳිය යුතු නෑ නේද? අපට පින් රැස් කිරීමෙන් ඇතැම් අකුසල කර්මයන් විපාක නොදෙන ලෙස දුරු කරන්න පුළුවන් නේද? ඒ ගැන සඳහන් යම් බුද්ධ දේශනාවක් තියෙනවද? කරුණාවෙන් පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංග සූත්‍රයේදී වදාලා අකුසල් මැඩලන කුසල් තියෙනවා. එතකොට අපි සසර එනකොට සමහර වෙලාවට අපේ අතින් මේ පින්පව් නොදන මේ පෘථග්ජන භාවයෙන් අපි හිටපු නිසා අපේ අතින් අකුසල් වෙලා තියෙනවා. එතකොට අපි ජීවත් වෙන රටාවත් එක්ක පරිසරය හැදිච්ච ගමන් ඒ කර්මේ විපාක ඉදිරියට එනවා. එතකොට බුද්ධිමත් ශ්‍රාවකයා බලන්න ඕනේ යම් සිද්ධියක් වුණාට පස්සේ මේ සිද්ධිය මොන විදියට හටගත් එකක් වෙන්න පුළුවන්ද කියලා නුවණින් බලන්න ඕනේ. නැත්නම් ගොඩක් අය හිතන ඇයි මටම වෙන්නේ? මම හොඳට ඉන්නව මටම ඇයි මෙහෙම වෙන්නේ කිය දුකින් ඉන්නවා. බුද්ධිමත් හිතන්නේ. එතකොට දැන් එයාට මේ ප්‍රශ්නේ හටගෙන තියෙන සිහි කල්පනාවේ නම් ප්‍රශ්නේ හටගෙන තියෙන කායික දුබලතාවයක නම් කායික හටගෙන මේ ප්‍රශ්නේ හටගෙන තියෙන රූපකාය සම්බන්ධයෙන් නම් එතකොට එයාට බලන්න පුළුවන් බුදුරජාණන්සේ බුද්ධ දේශනාවේ මේ වගේ අරබුද එන්න මොන මොන කර්මයන්ගේ හේතුවද දේශනා කරලා තියෙන්නේ. දැන් හිතමු කෙනෙක්ට ඔන්න හට ගන්නවා කෙනෙක්ගේ ජීවිතේ විරූපි වෙනවා. සමහර ලාවට මේ දද කුෂ්ඨ හැදිලා ওই විදියට මේ විරූපි වෙනවා. සමහර කෙනෙකුට මේ පොඩි කරුණකදී මානසිකව ආතතියටපත් වෙලා සිහිය මුලා වෙන ස්වභාවයටපත් වෙනවා. එතකොට සසරේ එද්දි මේ වගේ කරුණ වලට මොන වගේ දේවල්ද බුදුරජාණන් වදාරලා තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සිහිමුලා වෙන්න පොඩි කරුණකදී මානසිකව වැටෙන්න හේතුව තමයි සසරේ මත්පැන් මද්ද්‍රව්‍ය ආදී පාවිච්චි කිරීම. එතකොට එයාට පුළුවන් මේ ජීවිතේ සිල්වත් බවම පුරුදු කරලා ඒකට උත්තරයක් හොයන්න. හිතමු කායික විරූපයක් තියෙනවා කියලා. තමන් හිතනවට වඩා නොයෙකුත් දද කුෂ්ඨ හැදිලා බෙහෙත් කරන හොඳ වෙන්නේ. සමහර අසනීප තියෙන හොඳ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ සත්තු හිංසාව කරනවා නම් රෝග බහුල වෙනවා. කායික විරූපී වෙනවා නම් තමන් අතීතේ තරහසිතකින් කාට හරි කරපු හානියක විපාකයක්. මම ඔබට එක සිද්ධියක් කියන්නම්. මේක සිද්ධ වුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගිට. එතකොට ඇය මේ රත්තරන් පාට ශරීරයක් තිබුණ කෙනෙක්. ඉතින් කාලයක් යද්දි විවාහ වෙන වයස එනකොට ඇයගේ ශරීරේ පුරාම කුෂ්ඨයක් ආවා. දැන් මේ විස්තරේ අනුරුද්ධ මහරහතන් වහන්සේට කියා හිටියා. එතකොට උන්වහන්සේ බැලුවා අතීතයේ අරබය මේ අතීතෙන් ආපු ප්‍රශ්නයක්ද? ඔන්න උන්වහන්සේ චතුප්පාත ඥාණින් අතීතේ බලද්දී දැක්කා මේ තමන්ගේම නැගණිය අතීත ජීවිතේ අග්‍ර මහේසිකාවක් වෙලා ඉන්නවා. ඉන්නකොට ඒ තමන්ගේ මේ ස්වාමියා වූ රජතුමා අන්තපුරේම තව බිසවකට ඇලුම් කරන්න පටන් අරන්. දැන් අග්‍ර මහේසිකාවගේ හිතේ තරහත් ඉරිසියාවත් මිශ්‍ර හැඟීමක් එනවා. ඇය කල්පනා කරනවා රජ්ජුරුවන්ව මෑ ඇද බැඳ ගන්න රූපෙන්නේ. මං හොඳ වැඩක් කරන්නම් කියලා අර රජ බිසව නිදා ගන්න ඇඳේ කහඹිලිය දානවා තරහ සිතින් ඉරිසියා සිතින්. ඊට පස්සේ අර බිසව මේක දන්නේ නැහැ. ඊ ඇඳි නිදා ගන්නවා. නිදාගෙන ඊට පස්සේ කසන්න පටන් අරගෙන කහලා මුළු ඇඟම විරූපී වෙනවා. ඒ විදියට තමයි රජ්ජුරුවන් ඇය ගාව තියාගන්නේ. එතකොට මේක දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ අහන පින්වත් නැගණිය ඔබගේම කියලා යම් සම්පත් තියනවාද? භවභෝග සම්පත්. එතකොට කියනවා ස්වාමීනි මටම කියලා දැන් තියෙන මට පිය රජාණන් මට අරන් දීපු රත්තරන් බඩු. කියන එහෙනම් ඒව ඔබේනේ දැන්. එහෙමනම් ඔබ මේවා විකුණලා සංඝයා උදෙසා ආවාසයක් කරන්න. ඒ ආවාසය කරන මුල් දවස්වල ඉඳලා දූවිලි පිහිදානේවා අස්පස් කරනේවා කුණු අරන් දානේවා අමදිනේවා ඔබ විසින්ම කරන්න කියනවා.
ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ විදිහට කිව්වම අර නංගි මොකද කරන්නේ? රත්තරන් බඩු ටික විකුණනවා. විකුණපු දවසේම කහන එක නතර වෙනවා. බලන්න මේ අතීත කර්මයක් ඉස්මතු වෙච්ච වෙලාව. ඊට පස්සේ දැන් අර සංඝා වාසේ හදනකොට තනකොළ ගහේ ඉඳලා මොකද කරන්නේ? ඒ සුද්ධ කරනවා, දෝබෙලි අතු ගන්නවා, මිදොල අමදිනවා, කුණු අරන් දානවා. මේ ඔක්කොම කරනවා. කරලා විහාරේ පූජා කරන දවස වෙනකොට අර දැලි කුණු අරන් දැම්මේ යම්සේද අර කැලලි ටික 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 මැකිලා ගියා. දැන් බලන්න මේක කලි පිනෙන්. අර අකුසලයේ මොකද උනේ? එහෙම්මම යට ගියා පිනට පරිසරය ආපු නිසා. ඊට පස්සේ විහාරේ පූජා කරන දවසේ සංඝයාට දන් දෙන මොහොත වෙනකොට ආයිතර පරණ රත්තරම් පාට හැම මතුණා කියනවා. ඉතින් ඒක නිසා ජීවිතේ අරබුදයක් එද්දි බලන්න සසරේ යම් අකුසලයකින් නම් මේක උනේ. ඒ අකුසලයට අදාළ කුසල් බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙනවා. ආන්නේ කුසල් කරන්න. දැන් සමහර අයට ලෙඩ රෝග බහුලයි නම් ඔය අබේදාන ආදී කිරීමෙන් සත්ව හිංසාවෙන් තමයි ලෙඩ රෝග බහුල. සතුන්ට අපූපකාර කිරීමෙන් ජීවිත දානීය දීමෙන් මොකද වෙන්නේ? ඒකට ප්‍රතිවිරුද්ධ කර්මයක් එයයි පැද්දෙව වෙනවා. එතකොට ඒ වගේ කර්ම බලලා කරනකොට දැන් හිතමු අඩු ආයුෂයෙන් කෙනෙක් හොඳටම ලෙඩ වෙලා මාරාන්තික වෙනවා. ඒ වෙලාවේ යාගේ ආයුෂ ගෙවෙමින් තියෙන අපිට පුළුවන් සත්වයකට ඒ වෙලාවේ ආයුෂ දෙන්න. මරණයට කැපවිච්ච සතෙක් නිදහස් කරනවා. එතකොට මේ පින් බලෙන් අරයට ආයු වර්ණ සැප බල වැඩෙනවා. දැන් ওই වසබ රජු මට මතක විදියට අපේ ලංකාවේ හිටපු රාජ්‍ය කෙනෙකුට මේ බමුණු කියන ඔබතුමාගේ ආයුෂ තියෙන අවුරුදු 12යි. දැන් රජුරු බය වෙනවා. බය වෙලා බමුණන්ගෙන් අහනවා ඉතින් ඔබ වහන්සේලාට මේකට කරන්න දෙයක් නැද්ද මොකක්වත් යාගයක්වත්? කියනවා එහෙම කරන්න අපි දන්නේ නැහැ කියනවා. මේක දන්න කෙනෙකුත් නැද්ද කියලා අහනතර මම අවුරුදු 12 මැරෙන්න ඕනද කියලා අහනවා. එතකොට කියන මුර දේවතාවුන් වහන්සේලා නම් ඔකට උත්තරයක් දන්නවා ඇති කියනවා සංඝයා. ඊට පස්සේ වසබ රජුරු විහාරයට ගිහිල්ලා සංඝයාගෙන් අහනවා අනේ ස්වාමීනි මට අවුරුදු 12යිලු ආයුෂ තියෙන්නේ. දැන් මේක මොකද කරන්න ඕනේ? මට ආයුෂ වැඩි කරගන්න. ඊට පස්සේ සංඝයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ විදියට වදාලා ඔබ සිල් රකින්න, සත්තුන්ට අබේ දාණය දෙන්න, ජීව දාණය දෙන්න. ඊට පස්සේ මේ බෙහෙර විහාර හදන්න, වැව් පොකුණු හදන්න, මම්මාවත් හදන්න, ධාර්මිකව රජකම් කරන්න. එතකොට ආයු වර්ණ සැප බල වැඩෙනවා කියනවා. ඉතින් රජුරුවම එකක් නෑර කරනවා. රජුරුව අවුරුදු 12කින් මැරෙන්නේ නැහැ. දීර්ඝායු සම්පත් ඉඳලා රජුරු මරණයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් අකුසල් මැඩලන්න මේ ජීවිතේ කුසල් කරන්න. අතීතයේ මේ පින්වන්ත මහා සංඝරත්නයේ පිනස්සයන්ස් කිව්වා වගේ මේ ජාතියේ මුරු දේවතාවුන් වහන්සේලා විදිහට හැඳින්වුවේ. ඉතින් අදත් ඒ විදිහටම අපේ ජීවිතවලට පිහිට පිළිසන්න ලබා දෙනවා පින්වන්ත මහා සංඝරත්නය. ජාතියේ මුරු දේවතාවුන් වහන්සේලා විදිහටම. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විර ගුවන්විදුලියත් එක්ක එකතු වෙලා ඉන්න තරුණ ඔබටත් නිවසේ හැමෝමත් එක්ක දවසකට 3 වතාවක් රතන සූත්‍රය සජ්ජායනා වෙනවා මේ දිනවල උදෑසන 6ට වගේම දහවල් 12ට රාත්‍රී 9ට. එනිසා සජීවීව මේ ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සිදුවෙන ඒ උතුම් පින්කමට ඔබටත් නිවසේ ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම Tamanගේ ගමටම ඇහෙන්න ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගෙන විකාශනය කරන පිරිසත් ඉන්නවා බොහෝ දෙනෙක්. ඔබටත් එහෙම කරන්න පුළුවන්. ඒ විදිහට Tamanගේ මාතෘ භූමිය අපේ රටට අපිට සෙත් ප්‍රාර්ථනා කරන්න අපේ ජීවිතවලට සෙත යහපත උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් පින්වන්ත මහා සංඝරත්නය අප කරේ කරුණාවෙන්ම තමයි ඒ උතුම් කටයුතු සිදු කරන්නේ. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ස්වයංනාස මේ ප්‍රශ්නය අපිට යොමු කරනවා වින්ද්‍යා ගුණවර්ධන ආන්න පින්නත් ස්වයංනාස කුසල් වල නිරත වන විට පිනට දහමට යොමු වීමේදී එක පිට එක බාධා එනවා. මේක පෙර අකුසල් නිසාද එවන් බාධා දුරු කිරීමට කුමක්ද කළ හැක්කේ කියලා ස්වයංනාස අපෙන් අහලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ අලබ්බනී ඨාන කියන සූත්‍රයේදී බොහෝ වතාවත් ශ්‍රාවකයන්ට දේශනා කරනවා. එතකොට එන බාධා සමහරට පේන ලෝකෙන් වෙන්න පුළුවන්. නොපෙනෙන ලෝකෙන් වෙන්න පුළුවන්. මොකද ධර්මයට පේන ලෝකෙනුත් නොපෙනෙන ලෝකෙනුත් බාධා වැඩි. එතකොට ධර්මයේ හැසිරෙන්නේ නැති අධර්මයේම නිසා පරලෝ දුකට වැටිච්ච පිරිසක් තමයි නොපෙනෙන ලෝකවල ඉන්නේ. එතකොට තමන්ගේ ඥාතින් ධර්මයේ හැසිරෙනකොට ඒ තමන් එකට ඉඳලා මැරිච්ච අය නරක තැනක ඉන්නවා නම් പ്രേත ලෝකවල බෝධාත්මවල මේ ආදී නපුරු තැන්වල ඉන්නවා නම් ඒ අය කැමති නැහැ කවදාවත් ධර්මයේ හැසිරෙනවට. ඊළඟට අසුර බලවේග කොහොමත් කැමති නැහැ මේ පස්පවින් වැළකීලා ගුණධර්ම වඩාගෙන සදෙව් ලෝකවාසී දෙවියන් අතරට යනවාට අසුරයන් කැමති නැහැ.
මොකද ඒ අය කැමති අසුර ලෝක පිරෙනවාට, දිව්‍ය ලෝක පිරෙනවාට කැමති නෑ. එතකොට ධර්මයේ හැසිරෙන වාරයක් පාසා බාධා කරන්න ඕන තරම් පිරිස ඉන්නවා. එතකොට හැම තිස්සෙම ශ්‍රාවකයා කරන්න ඕනි බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන එකයි. මොකද බුදුරජාණන් වහන්සේට පූජා වෙච්ච දෙයකට, බුදුරජාණන් වහන්සේගේ හස්තගත වෙච්ච දෙයකට දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකේ කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක හරි පුදුම දෙයක්. එතකොට උන්වහන්සේගේ හස්තගත වුණොත් මලක් පහනක් ආදී පූජා ද්‍රව්‍යයක් ඒකට කවුරුත් අත තියන්නේ නැහැ. එතකොට නිරන්තරයෙන් තමන් බුදුරජාණන් වහන්සේගේ පාකමල් ළඟ පූජා වෙච්ච දෙයක් වෙන්න. දිනපතා සාස්ෘණ වහන්සේට ජීවිතේ පූජා කරගන්න. එතකොට බාහිර කෙනෙකුට අත තියන්න බෑ. මොකද ඒක අපේ බලයක් නෙමෙයි. ඒක සාස්ෘණ වහන්සේගේ අසාමාන්‍ය බලය. ඒක තමයි මේ බුද්ධ බලය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය බලය අපිට පිහිටනවා අපි උන්වහන්සේ ළඟ පූජා වුණාම. දැන් අපිට ශාස්ත්‍රීය වහන්සේ නැහැ. වර්තමාන වෙද්දී අපිට පුළුවන් දැන් ඔබ ගෙදර හිටියත් ඔබට ස්වර්ණමාලී මහසෑය සිහි කරලා වඳින්න පුළුවන්. ජීවිතේ පූජා කරන්න පුළුවන්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පිටුදුන් බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බෝධියත් බුද්ධ බලය පිහිටලා තියෙනවා. උන්වහන්සේ සතියක් නේත්‍ර කැල්මෙන් බලය පිහිටවලා තියෙනවා. එතකොට බෝධියට ඔබගේ ජීවිතේ පූජා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය ඔබට පිහිටනවා. එතකොට නිතර ඒක කරන්න. ඊළඟට කරන්න ඕන දේ තමයි පිරිත් කියන්න ඕනේ. දැන් මේ දවස්වල ශ්‍රද්ධා රූප වාහිනියන්නේ තුන්වරු පිරිතක් කියනවා. උදේ 6ට ඊට පස්සේ දවල් 12ට රාත්‍රී 9ට මේ විදිහට පිරිත් කියනවා. ඉතින් ඔබට පුරුදු නැත්තම් කලින් පිරිත් කියලා ඔබට ඒත් එක්ක පුරුදු වෙන්න පුළුවන්. උදෑසන රාත්‍රී නිින්දට යන්න පෙර පිරිත් කියන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොරෝනා වසංගතය අවසන් වෙලා මේ රූපවාහිනී කටයුතු සාමාන්‍ය බවට පත් වෙද්දී හිතමු තුන්වරුවෙන් පිරිත් කියන එකක් නෑ. නමුත් ඔබ අර පුරුදු කරගත්ත පුරුද්ද ඔබට පුළුවන් දිගටම අරගෙන යන්න. නිින්දට කලින් පිරිත් ටිකක් කියන්න. උදේ අවදි වෙලා විනාඩි 5-10ක් අරගෙන රතන සූත්‍රේ, කරණීයමෙත සූත්‍රේ, අඟුලිමාල පිරිත ආදී පිරිත් ධර්මයක් කියන්න. ඒක ජීවිතේට හරි උපකාරයි. ඊළඟට හොඳම දේ තමයි බුද්ධ අනුස්සතියත් මෛත්‍රියත් වඩන්න. ඒ කියන්නේ හිත කිලුටුනොත් තමයි බාහිර අයට වෙහෙසවන්න ලේසි. මං හොඳ විස්තරයක් කියන්නම්. ඔය දැන් අපි ආනමඩුවේ අසපු ඉන්නකොට මේ අසපුවට එන අම්මා කෙනෙක්. ඉතින් මේ අම්මා හොඳට මේ මෙත් සිතින් ගෙදර වැඩපළ කරගෙන හිටපු කෙනෙක්. ඉතින් මේ අම්මාගේ අම්මා මැරෙනකොට අම්මා බත් කකා හිටපු පිඟාන මේ දුවට දුන්නා. ඊට පස්සේ මොකද උනේ? දැන් මේ අසපුවට එන අම්මා අර තමන්ගේ අම්මා දීපු පිඟානේ තමයි බත් කන්නේ. දැන් කලින් හිටපු අම්මා මරණයටපත් වෙලා පෙරේතයන් අතර ඉඳලා තිනවා. මේ දුවට බැල්ම හෙලාගෙන මෙයා ධර්මයේ සිහි කර කර හිතින් ශක්තිමත් වෙන්නකම් අරයට මෙයාට බලපෑමක් කරන්න බැරි වෙලා. නමුත් එක දවසක් මේ දුව කිසිම කල්පනාවක් නැතුව පිඟාන ගන්නකොට වැටිලා බිඳුණා. බිඳිච්ච ගමන් මෙයාට මතක් වුණේ අයියෝ අම්මගේ පිඟාන. මම ඉච්චර දවසක් අම්මා දීපු පිඟානෙන් බත් කෑවා දැන් ඒක ඉවරයි කියලා හිත වැටුණා. ඒ වෙලාවේ කුසලයේ සිහි කරගන්න බැරි වුණා. අම්මා ඒ වෙලාවේ තමයි ඇඟට රිංගුවේ. දැන් බලන්න හිතේ කුසලයක් නැති වෙන වෙලාවේ බොරුවට කනස්සල්ලක් එනවා නම් කැඩෙන බිඳෙන දෙයකට හිතින් වැටෙනවා නම් Tamanට නැති වෙන දේවල් සම්බන්ධයෙන් හිතින් වැටෙනවා නම් නිකම්ම අමනුෂ්‍යයන්ට අපේ ශරීරේ දොරටු ඇරෙනවා. අර අම්මා එකට රිංගුවා. ඊට පස්සේ අසපුවට එනකොට සෙම්සුටු පෙරාගෙන අර කලින් අපි දැකපු අම්මා නෙමෙයි අසපුවට ආවේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා පිරික් කියන්න පුටු තියාගෙන වාඩි වෙද්දී මෙන්න කෑ ගහනවා. ඔබ වහන්සේලා වාඩි වෙන්නේ පිරිත් කියන්න නේද? පිරිත් නම් කියන්න එපා මට මෙයාව දාලා යන්න බෑ. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ ලැහුවා එතකොට කොහොමද ඇඟට ආවේ කියලා. එතකොට කියනවා මේකිට මම පිඟානක් දීලා ගියා. මේකේ පිඟාන බිඳුනා කියලා හිතින් වැටුණා. නැත්තම් මේකේ බණ සිහි කර කර හිටියේ ඔබ වහන්සේලා කියන ඒවා. කීකී අර තරහ සිතින් දුවට දොස් කියනවා. මම මේ බලාගෙන හිටියේ කාලයක් මෙයාව මගේ ග්‍රහණයට ගන්න මෙයා ධර්මයේ සීකර කර හිටියේ පිරික්කේ කී හිටියේ හිතින් බුදුගුණ සීකර කර හිටියේ එතකොට මට අවස්ථාවක් නැහැ කිව්වා. හැබැයි පිඟාන වැටිච්ච වෙලාවේ මෙයා හිතින් වැටුණා කිව්වා. මෙයා පැයක් හමාරක් හිටියා කිව්වා දුකින් මානසික වැටිලා. ඒ වෙලාවේ මම රිංගගත්තේ කිව්වා. දැන් බලන්න එතකොට මේ හැම තිස්සෙම මේකයි කුසල් අරමුණක් තියාගන්න ඕනේ. ක්‍රෝධසිතක් ඇති කරගන්න හොඳ නැහැ. මානසිකව වැටෙන්න හොඳ නැහැ. මේ අම්මා අර මානසික වැඩිච්ච නිසා අමනුෂ්‍ය රිංගුවා. ඊට පස්සේ මොකද උනේ? අර එපා කියද්දිත් සංඝයා මේ අම්මා කෙරේ මෙත් සිතින් තෙරුවන් වන්දනා කළ පිරිත් කිව්වා.
ටික වෙලාවක් යනකොට අර ඇඟෙන් ගියා. ඊට පස්සේ ඉතින් පිරිත් නූල් බැඳලා සෙත් පැතුවා. දැන් බලන්න මේ හොඳට කල්පනා වෙන්න ඕනේ ওই කියපු කරුණු තුන. මහා සෑයට මහා බෝධි ජීවිතේ පූජා කරන එක, ඊට පස්සේ පිරිත් කියන එක, මෛත්‍රියෙන් සහ බුදු ගුණ මානසිකාරයකින්වත් දවස ගෙවන එක මානසිකව වැටෙන්න ඕනේ. අකුසලයක් වුණා නම් ඒ වෙලාවෙ තේරුම් ගන්න මේක අකුසලයක් මගේ අතින් වුණා, මම සංවර වෙනවා කියලා සංවර වෙලා පසුතැවීම් බැහැර කළ සතුටින් ඉන්න ඕනේ. ඉතින් පිරිතේ රැකවරණේ ධර්මයේ රැකවරණේ අපරිමිතයි. ඉතින් මේ උතුම් දහමෙන් තමයි අපි ඔබට පිළිහිට පිළිසරණ ලබා දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. තරුණ තරුවෙක් මේ ප්‍රශ්නය යොමු කරන්නේ. අනේ පුරුවන් නම් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා ඉන්නේ. ඒ තුන්වන වාර විභාගය ලියලා. ඒ නිසා වයස යනවා කියලා ගෙදරින් කියනවා රස්සාවකට යන්න ඉක්මනින් කියලා. නමුත් මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා ඉන්නේ. මට නිවැරදි තීරණයක් ගන්න නොහැකි වෙන්නේ. මට නිවැරදි තීරණයක් ගන්න ඔබ වහන්සේගේ කාරුණික අවවාදයේ අනුශාසනාව සිදු කරන්න කියලා ස්වාමීන් ඉල්ලන්නේ. දැන් ඒ පින්වත් දරුවා කියන්නේ තුන්වෙනි වතාවේ විභාග ලියලා දැන් විශ්වවිද්‍යාල වරම් ලබලා තියෙන්නේ. ඉතින් ගෙදරින් එයා උත්සාහවත් කරනවා රැකියාවක් කරන්න කියලා. දැන් ඒ දරුවට පුළුවන් දැන් ඉගෙන ගන්න එක වටිනවා. එතකොට විශ්වවිද්‍යාල වරම් ගත්ත සමහර දරුවෝ අපි අහලා තියෙනවා මේ ඒ විශ්වවිද්‍යාලයේ මේ ඒ ලෙක්චර්ස් නැති වෙලාවේ සමහර වෙලාවට සමහර කම්පැනි වල වැඩ කරනවා. එතකොට ඒ වගේ part time job එකක් එයාට කරන්න පුළුවන්. එතකොට ඉතින් ඒක හොයලා බලලා දැන් මේක මේ තකහණිය කරන්න බෑ, හදිසිය කරන්න බෑ. නමුත් මූලික අරමුණු අරගන්නවා කියන්නේ ඒක ලොකු අපරාධයක්. ඔව් ඉතින් විශ්වවිද්‍යාලේ වරම් ගත්තේ දැන් තුන් පාරක් මහන්සි වෙලානේ. එතකොට ඔයාගේ ඒ මේ දුවගේ හරි පුතාගේ හරි මේ ජීවිතේ ලොකු මහන්සියක් ඒ වෙනුවෙන් අරන් තේනවා. එතකොට මේ මහන්සිය වතුරේ දාගන්න ඕනේ. එතකොට විශ්වවිද්‍යාලේ වරම් ඔබ ගන්න ලැබිච්ච දේ. එතකොට මේ කියන්නේ හවස වරුවේ හෝ උදේ වරුවේ හරි ලෙක්චර්ස් නැත්තම් ඒ වගේ වෙලාවක ඔබට පුළුවන් ස්වයං රැකියාවක් මාර්ගෙන් හරි එහෙම නැත්තම් ඒ කාල වකවානුවේ කරන්න පුළුවන් රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොට ඔබට පොකට් මනි හොයාගන්න පුළුවන්. ගෙදරට ලොකු බරකුත් නැහැ. වැඩිපුර මුදලක් තිබුණොත් ගෙදෙට්ට උදව් කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අධ්‍යාපනය දියුණු කරගන්න අතරේ රැකියාවකුත් හොයාගන්න උත්සාහයක් ගන්න. එතකොට හැබැයි මානසික දුකින් ඉන්න එපා. මොකද දුකින් හිටියා කියලා ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැහැ. එතකොට විශ්වවිද්‍යාල කටයුතු ටිකක් කරගන්න. ඒ අතරේ හොයලා බලන්න රස්සාවක් කරන්න මේ විවේක තියෙන වෙලාවේ රස්සාවක් කරන්න මට අවස්ථාවක් තියෙනවද කියලා. එහෙමයි. අපි අවසන් ප්‍රශ්නයක් මේ විදිහට තෝරගන්නවා ස්වාමීන් වහන්සේ. හිරුණි නයනතර තමයි ප්‍රශ්න යොමු කරන්නේ. මුසාවාදයෙන් වැළකීමට කොතෙක් උත්සාහ කරත් මුසාම් පැවසේ මේන් ගැලවීමට මොකක්ද කරන්න ඕනේ? එක ප්‍රතිපත්තියක හිත නොපවතින්නේ ඇයි? මේන් ගැලවීමට කුමන පුණ්‍ය කර්මයක් කළ යුතුද කියලා සයන්ස් අපින් අහලා තියෙන්නේ. අපිට තව විනාඩි කිහිපයක් තියෙන්නේ සයන්ස්. ඔව්. දැන් අපි මේ ဒုတိ ය ධම්ම සූත්‍රෙත් ඔය සම්බන්ධයෙන් කතා කළා. දැන් අපිට තියෙන දේ තමයි කාලයක් එකම දේ කරලා බොරු කියලා ඒකට පුරුද්දට ගිහින් තියෙන්නේ. දැන් පුරුද්ද අභිබවා යන විදියට සිහිය දියුණු කරගන්න ඕනේ. එතකොට හැම තිස්සෙම හිතට තමන් පණිවිඩයක් දෙන්න මම බොරු කියන්නේ. බොරු කියන්න කොයිතරම් කරුණක් යෙදුනත් මම බොරු කියන්නේ නැහැ. මම නිහඬ වෙන්නවා. මම නිහඬ වෙන්න ඔය අවස්ථාවේ. මම මේ බොරු කීමෙන් මගහැරලා මම ඉන්නවා. මම මගේ සිල්පදේ පළදු කරගන්නේ නැහැ කියලා සිතට හැම තිස්සෙම සිහිය උපදින මානසිකාරය දීලා තියන්න. එතකොට බොරු කියන අවස්ථාවක් එදිච්ච ගමන් Tamanට මතක් වෙනවා. අර පුරුද්ද අභිබවල Taman බොහෝ කොට හිතුවා නම් මම බොරු කියන්නේ නැහැ කියලා ඒක මතක් වෙනවා. එතකොට සිහිය පිහිටපු ගමන් ඊළඟට වැඩ කරන එකක් තමයි නුවණ. එතකොට එයාට නුවණ වශයෙන් පවතින්නේ බොරු කීමේ ආදීනෝ මතක් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළේ බොරු කියන කෙනාට නොකල හැකි වරදක් නැහැ කියලා. හැම වරදක්ම කරලා බොරුවෙන් වහනවා, සත්තු මරලා බොරුවෙන් වහනවා, හොරකම් කරලා බොරුවෙන් වහනවා, අනාචාරي හැසිරিলা බොරුවෙන් වහනවා. ඔය විදියට ඕන පවක් කරලා බොරුවෙන් වහනවා. ඉතින් බුදුරජාන් වහන්සේ බොරුව ගරහා කරපු එකක්. උන්වහන්සේ වදාළේ බොරු කියන කෙනාගේ ජීවිතේ කන පිට පෙරලිලා තියෙන්නේ. එයාගේ ජීවිතේට කුසල් පිරෙන්නේ. හිතමු මේ කලයක් අනිත් පැත්ත හරවලා නම් තියෙන්නේ. ඒ කලයට කොච්චර වතුර වක්කලත් පිටින් ගලාගෙන යනවා මිසක් ඇතුළට එකතු වෙන්නේ නැහැ. ඒ වගේ කියනවා බොරුව පුරුදු කරපු කෙනාගේ ජීවිතේ අනිත් පැත්ත හැරිලා තියෙන කියන කුසල් ඇතුළට පිරෙන්නේ නැහැ. බන ඇහෙනවා.
බණ ඇහුනට කුසල් ඇතුළට යන්නේ මොකද්ද හේතුව? බොරු කීම. ඔන්න ආදීනව සිහි කරනවා. ඊට පස්සේ මේ ජීවිතේ මෙයාගේ වචනේට මේ අර්ථයක් එකතු වෙන්නේ නැහැ. බොරුකාරයෙක්, වංචාකාරයෙක්, අනිත් අයව රවට්ටන කෙනෙක් කියලා නින්දා වෙනවා. ඔන්න ආදීනව සිහි කරනවා. පරලොව ජීවිතේ නිරේ උපදින්න සිද්ධ වෙනවා. සතර අපාය උපදින්න සිද්ධ වෙනවා කියලා බොරුවේ ආදීනව සිහි කරනවා. ඔන්න දැන් සිහිය පිහිටිය නුවණ වැඩ කළා. ඊළඟට තියෙන්නේ අතීතේ යම් බොරුවක් කිව්වද වර්තමානයේ යම් බොරුවක් කිව්වද මේ බොරු නම් ආයි කියන්නේ නැහැ කියලා වීරිය පවත්වන්නයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දුක් වෙන්න ඕනේ. තියෙන නුවණ හසුරවා ගන්න එකයි සිහිය පවත්ව ගන්න එකයි. ඒතකොට වීරිය නිකම්ම උපදිනවා. වීරිය උපදින්න අකුසලයේ ආදීනව සිහි කරන්න ඕනේ. කුසලයේ යහපත සත්‍ය වචන කතා කිරීමේ යහපත. දැන් අපගේ මහ බෝසතාණන් වහන්සේගේ ජීවිතය බැලුවොත් ජාතක කතාවල තියෙනවා සමහර තැන්වල ඊටාම කලාතුරකින් ඊටාම ස්වල්පයක් සමහර පව් වෙලා තියෙනවා. සසරේ යන කෙනෙක් විදියට. නමුත් සත්‍ය වචන කතා කිරීම කියන කුසලයේ විතරයි තිබිලා තියෙන්නේ. බොරු කීම කියන අකුසලයේ කවදාවත් ජීවිතේ තිබිලා නැහැ. මරණය මේ තෝරගෙන තියෙනවා. බොරුව තෝරගෙන නැහැ. සත්‍ය වචනේ තෝරගෙන තියෙනවා. වෙන දෙයක් තෝරගෙන නැහැ. ඉතින් ඒක නිසා මමත් බෝසතාණන් වහන්සේ වගේ වෙනවා. මම බොරු අතහරිනවා. සත්‍යමන් ජීවිතයට පුරුදු කර ගන්නවා කියලා හිතත හැකියි. එහෙම සන්නාසිතනේ සත්‍යවාදී වුණු බුදුරජාණන් වහන්සේගේ උත්තම බුද්ධ වචනේ අපිට සරණ යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උතුම් දහම අපිට අහන්න ලැබුණා. අවසරයි ස්වාමින් වහන්සේ අද දවසේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්න කාල වේලාව අවසන් වෙන මොහොතේ. ඔව් අද දවසේ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොවැම්බර් මාස 8 වන දිනට 24 වන උපන්දිනයේ යෙදෙන ඉරාන් විමුක්ති දසනායක පුතුණුවන්ට සෙත් පැතීම් පිණිස මෑණියන් පියාණන් සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්කමට අද දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ නොවැම්බර් 8 වන දිනට 24 වන උපන්දිනයේ යෙදෙන දැනට හදිසි අනතුරකට ලක්ව සිටින ඉරාන් විමුක්ති දසනායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස සිත ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ රැස් කරපු උදාාර පින් අපි මුලින්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳු සතරවරම් දෙවිවරු, සෙන්පති දේවරු ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ප්‍රමුඛ සියලු බ්‍රහ්ම රාජ්‍යෝ අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිස අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ සියලු සැපයටපත් වෙත්වා. විශේෂයෙන් පින්වත් ඉරාන් විමුක්ති දසනායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවී පිණිස සියලු දෙවියන්ගේ ධාර්මික දිව්‍ය ආශිර්වාද රැකවරණ නිති සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝ වාසී සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් රැස් කරපු මේ උදාර ධර්ම දානමේ පින පින්වත් ඉරාන් විමුක්ති දසනායක පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් ස්වර්ණමාලී සෑරජානන් වහන්සේගේත් විජයශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ අනන්ත අනුභව බලයෙන් ඒ පින්වත් පුතණුවන්ට ඊ타ම ඉක්මනින් නිදුක් නිරෝග සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වශයෙන් සියලු අධ්‍යාපන කටයුතු සුවසේම සාර්ථක කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබන්නත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහ සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්
පින්වත් ඉරාන් විමුක්ති දසනායක පුතණුවන්ගේ ආදරණීය මෑණියන් පියාණන් සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්කමට දායකත්වයේ දරූ සියලු දෙනාට නන් අයරින් උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා අද මේ ධර්මයේ ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා පින් කැමැති සියලු දෙනාම මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා තුනුරුවනි අනන්ත ආශිර්වාදයක් දෙව් රැකවරණත් නිරතුරුව සැලසේවා ගෞතම බුදුරජාන් වහන්සේගේ බුදු සසුනේම සුවසේ උතුම් ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සම්බුදු සසුනක් මුණ ගැහෙන්නේ අතිශයින්ම දුර්ලභව. දුර්ලභ පිරිසකට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඔබටත් අපටත් ඒ උතුම් භාග්‍යය ඒ ලාභය ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ලැබුණු අවස්ථාවේ පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ධර්මය අපිට මනාකොට ඇහෙනවා. ඉතින් අපිම තමයි අප්‍රමාදී වෙන්නට ඕනේ. ජීවිතය ස්ථිරයි කියලා අපිට කියන්න බෑ. කොරෝනා වසංගතයෙන් අපි මුල් කාලේ හිතුවා වයසට ගිය උදවිය විතරයි ජීවිතේ නැති වෙන්නේ, ඔවුන්ට විතරයි මරණය උරුම වෙන්නේ කියලා. දැන් අපිට පේනවා තරුණ උදවියට පවා මරණය වෙත යන්නට සිදු වෙනවා මේ කොරෝනා වසංගතය නිසා. ඉතින් අපේ ජීවිතය අනියතයි. මොන වෙලාවෙ අපිට මේ දේවල් සියල්ලක්ම අත්හැරලා දාලා යන්න වෙන්නේ නැහැ. ඒ නිසා හැකි උපරිම ධර්මයේ හැසිරෙමින් යහපත අයහපත තේරුම්ගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්නම තමයි අපේ කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපට උතුම් යහපත කියා දුන්නු පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. අද දවසේ අපි යම් පිනක් රැස් කරගත්තාද ධර්මයේ ශ්‍රවණයෙන්, ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන්, ඒ වගේම ධර්ම දාණයෙන් ඒ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයෙන් නිරන්තරයෙන්ම මොහොතක් පාසා රැස්වන උතුම් ධර්ම දානමේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ හෝරා දෙකක කාල සීමාව යොවුන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විර ගුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශයෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට පිහිට ලබා දෙන්න මේ වැඩසටහනේ විකාශන දායකත්වයේ ලබා දුන්නේ. හෙට දිනට 24 වන ජන්මදිනයේ සමරන පින්වත් ඉරාන් විමුක්ති දසනායක පුතණුවන්ට සිත ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාවෙන් මෑණියන් පියාණන් සහෝදරය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනාම එදින අපි සහෝදරයට නිදුක් නිරෝගී සුවය ලැබෙන පින්වන්ත උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන් ඔබේ ජීවිතයේ විශේෂ දිනයක් පුණ්‍යවන්ත විදිහට සම්රන්න ශ්‍රද්ධා රූපවාහිනිය සමගින් එකතු වෙලා ධර්ම දානමේ පින රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන අපි අංක කියන්නම්. මෙන්න මේ අංකයට කතා කරලා ඔබටත් පුළුවන් ඉදිරි දිනයක් වෙන් කරගන්න. 071යි 232යි 88යි 87 071යි 232යි 88යි 87. එහෙමනම් අපි ගෙන් එන්නම් හැමදෙනාටම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගී සුවයම ලැබෙන්නට කියලා. හෙට ඉරිදා සත්‍යන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක උදේ 8 ඉඳලා හවස 3 වෙනකම් එකතු වෙන්න පුළුවන්. අපි ආරාධනා කරනවා ධර්මයත් එක්කම ඉන්න. ජීවිතේ වර්ධින්නේ නැහැ ඔබට. දරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.